මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්දකාරයේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධයා ගුවන් විදුලි ධර්ම දේශනාව සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාට බෞද්ධ ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනාව අපි මෙලෙස ආරම්භ කරන්නේ මේ උතුම් වූ සාධර්ම දේශනාව පැවැත්වීමට ධර්ම සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනා ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. තනමල්විල දිසාරෝහලේ සේවය කළ පරලොව සැපත් විශ්‍රාමලත් වෛද්‍ය ලයනල් සරත් හල්පේගම මහතාගේ 59 වැනි ජන්මදිනය නිමිති කරගෙන ඒ මහතාගේ පරලොව ජීවිතය සැපවත් වන්නට පතන්නා වූ උතුම් නිවන් සම්පත් ළඟා කර ගැනීම සඳහා මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් බිරිඳ හා දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනා මේ උතුම් වූ සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් කටයුතු කරනවා. සද්ධර්ම දේශනාව ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආම බන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියනවා. වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ පින්වත් හැම දෙනාම එකමුතු වෙලා
ධර්ම දානමේ මහා පිංකමක් සිදු කරගන්න දවසක්. ඒ නිසා මුලින්ම තමන් රැස් කරගන්න පින ගැන සිහි කර කර සතුටටපත් වෙන්නට ඕනේ. අද දවසේ තමන්ගේ මෙලොව පරලොව යහපතට උපකාර වෙන පින්කම් අතර අග්‍රම පිනවන සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුරජාන් වහන්සේ පෙන්නපු ධර්ම දානමේ පින අපේ ජීවිතේට රැස් වෙනවා කියලා හිතලා සතුටටපත් වෙන්නට ඕනේ. එහෙම පිනක් අපි රැස් කරගත්තොත් තමයි ඒ රැස් වෙච්ච පිනයි අපි මිය පරලෝකීය ඥාතීන් වෙනුවෙන් අනුමෝදන් කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි මිය පරලෝකීය ඥාතීන්ට පිනක් අනුමෝදන් කරන්න නම් අපි පින් රැස් කරගෙන ඉන්නට ඕනේ. ඒ නිසා පින්වතුනි පින් රැස් වෙන විදිහට ධර්මයේ ශ්‍රවණය කරන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බණ ඇසීමේ අප්‍රමාණ ආසාවකින් බණ අහන්න ඕනේ. ඊළඟට හොඳ අවධානයෙන් කන් යොමු කරගෙනම දේශනාව ශ්‍රවණී කරන්නට ඕන. මම මේ ධර්මයේ තේරුම් ගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇතුව බණ අහන්නත් ඕනේ. ඊළඟට අදාළ ධර්ම කරුණු මතක තියාගන්න දක්ෂ වෙන්නට ඕන. බණ අහන වෙලාවේ අනවශ්‍ය දේවල් බැහැර කරන්නත් ඕන. කරුණු පහක් ගැන පෙන්නනවා බණ ඇසීමේ ආසාව, හොඳ අවධානයෙන් ධර්මයේ ශ්‍රවණී කිරීම, මම මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන අදිෂ්ඨානයක් ඇතුව බණ ඇසීම, අදාළ ධර්ම කරුණු මතක තියා ගැනීමයි බණ අහනකොට අනවශ්‍ය දේවල් හිතෙන් බැහැර කිරීම. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා අතර අපට සසර බය උපදින්න, අකුසල් වලින් වළකින්න, කුසල් දියුණු කරගන්න උපකාර වෙන දේශනා රැසක් තියෙනවා. අන්නේ අතර මිහිඳු මහරහතන් වහන්සේ පවා ලංකාවට ඇවිල්ලා දෙවනි දවසේ පළවෙනි දවසේ තමයි රජ්ජුරුවන්ට චුල්ලහතිපදෝපම සූත්‍රයෙන් දහම් දෙසුවේ. දෙවනි දවසේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා පිරිස රජමාලිගාවට දානයට වැඩම කරා. දානේ වළඳලා අවසන් වෙනකොට අනුලා බිසෝ ප්‍රදාන බිසෝවරු ටික සේවිකාවෝ මාලිගාවේ හිටපු පිරිස බණ අහන්න වාඩි වුණා. ඒ අයට දේශනා කරේ පේතවත්තු විමානවත්තු ඇසුරෙන් තමයි දහම් දෙසුවේ. මේකේ සඳහන් වෙලා තියෙනවා විමානවත්තු කියන්නේ පින් දහම් රැස් කළ දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. හරිම පුදුම සිදුවීම් රැසක් තියෙනවා. අපේ ජීවිත හැඩගස්ව ගන්න උපකාර වෙන දේශනා රැසක් විමානවත්තුවේ තියෙනවා. අපි පිනක් කරනකොට මොන වගේ චේතනාවක් තුලද අපි පින් කරන්නට ඕනේ? අපි රැස් කරගන්න පින කෙනෙකුට ඒක බාල වෙන්නේ මොන විදිහට? තමන්ගේ පිනටම තමන් ගරහා කරලා පිනේ විපාක ශක්තිය හීන කරගන්නේ කොහොමද? අන්න ඒ වගේ පින ගැන අවබෝධයක් තියෙන්නට ඕන. විමානවත්වයේ තියෙනවා බොහොම ලස්සන සිදුවීමක්. බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින්න භික්ෂුන් වහන්සේලා 500ක් සමග බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින්න පිටත් වුණා. එහෙම පිටත් උනේ තූණ කියලා බ්‍රාහ්මණ ගමක් හරහා. එදා මේ ගමේ ඉඳලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට පුදුම විදිහට වෛර කරපු බමුණු ගොඩක්. මේ පිරිස පුදුම වෛරෙන් හිටියේ බුදුරජාණන් වහන්සේ ගැන. ඒකට හේතුව උන්වහන්සේ මේ බ්‍රාහ්මණයන් හිතාගෙන ඉන්නේ උපතින් අපි තමයි ලෝකේ ඉන්න උසස්ම කුලයේ අය. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ. ක්‍රියාවෙන් තමයි කෙනෙක් වසලෙද්ද බමුණෙද්ද කියන එක උපතින් තීරණය වෙන්නේ නැහැ. චරිතෙන් තමයි හොයන්න තියෙන්නේ. එතකොට මේ වගේ අදහස් නිසා මේ බමුණු බුදුරජාණන් වහන්සේට පුදුම විදියට වෛර කරා. දැන් බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝ පිරිස මේ ගම හරහා පිටත් වෙලා චාරිකාවේ යන්න එනවා කියලා ඈතදීම මේ අය දැනගත්තා. ඔන්න දැන් අසවල් දවස වෙනකොට අපේ ගමටත් වඩිනවා. ග්‍රීස්ම කාලය. මේ බමුණු ඉක්මනට රැස්වීමක් සංවිධානය කරා. බොහෝ පිරිසක් එකතු කරලා රැස්වීමක් තියලා නීතියක් හැටියට සම්මත කරගත්තා. කිසිම කෙනෙක් මේ ගමේදී ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ටවත් ශ්‍රාවකයෙකුටවත් දානේ හැන්දක්වත් දෙන්න බෑ කියලා. ඒ විතරක් නෙමෙයි පිපාසි හැදිලා වතුර හොයාගෙන මේ ග්‍රීස්ම කාලේ එක ගෙදරකින්වත් වතුර දෙන්න බෑ කියලා. එතකොට බමුණෙක් කියනවා බැරි වෙලාවත් ලිඳකින් ගත්තොත් එහෙමනම් දින 2-3කට
ඇති වෙන විදිහට වතුර ගෙවල් වලට එකතු කරගෙන ලින් ටික පිදුරු දහලා වහපල්ලා කියෝ. දැන් මේ බමුණෝ සූදානමින්ම බුද්ධ ප්‍රමුඛ සංඝයාව අපහසුතාවයට පත් කරන්න ගෙවල් වලට වතුර රැස් කරගෙන ලින් වැහුව පිදුරු දාලා. එදා බුදුරජාණන් වහන්සේ 500ක් සංඝ පිරිස සමග මේ ගම හරහා චාරිකාව යන්න පිටත් වෙලා ඒ ගමට වැඩියා. බුදුරජාණන් වහන්සේටත් පිපාසය හැදිච්ච සිදුවීමක් ඒකේ තියෙනවා මේ දේශනාව. නමුත් එක සිදුවීමක් වුණා රහතන් වහන්සේ නම. උන්වහන්සේ පිපාසය හැදිලා පාත්‍රය අරගෙන ගෙයක් ගාන පිණ්ඩපාත ගියා වතුර ටිකක් හොයාගන්න. ගේ මිදුලට එනකොටම වේගෙන් දොර වහ ගන්නවා. සමහරු බනිනවා මූණටම බනිනවා. මේ විදිහට පුදුම විදිහට භික්ෂුන් වහන්සේලාට නිନ୍ଦා පහස කරා මිසක් එක වතුර පොදක් කවුරුවත් දුන්නේ. නමුත් මේ පිපාසයෙන් බොහොම කලන්ති හැදීගෙන එන ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාත යනකොට ගෙවල් ගානකට ගියා එක ගෙදරකින්වත් වතුර ටිකක්වත් ලැබුණේ නැහැ. එක තරුණ බ්‍රාහ්මණ කාන්තාවක් හිටපු ගෙයක් තිබ්බා. මේ ගෙයි මිදුලට ගියා කිසිම කෙනෙක් නැහැ දොර වහගෙන ඉන්න. උන්වහන්සේ ආපහු හැරිලා වඩින්න හදනකොටම කලන්තය හැදිලා එහෙම මිදුලේ ඇදගෙන වැටුණා. ක්ලාන්ත වෙලා. අර ගෙදර බ්‍රාහ්මණ කාන්තාව හොරින් බැලුවා ගියාද කියලා. බලනකොට උන්වහන්සේ මිදුලේ ඇදගෙන වැටිලා. දැන් මේ බ්‍රාහ්මණ කාන්තාව ගැන ධර්මයේ තියෙනවා. දැන් බුදු ගුණ දන්න කෙනෙකුත් නෙමෙයි මේ. ධර්මයේ ගුණ දන්න කෙනෙකුත් නෙමෙයි. සංඝ ගුණ දන්න කෙනෙකුත් නෙමෙයි. හැබැයි මේ වෙලාවේ කල්පනා කරා කමක් නැහැ. ওই නීති දැම්මට මනුස්ස ජීවිතයක්. කවුරු හරි මිනිස්සෙක් මේ. පිපාසෙන් මගේ ගේ ඉස්සරහා කලන්තය හැදිලා වැටිච්ච වෙලාවේ වතුර ටිකක් දෙන එක මනුස්සකම. එහෙම හිතලා වතුර භාජනයකට වතුර ටිකක් අරගෙන එළියට ගිහිලා වටපිට බැලුවා කවුරුත් බලාගෙන ඉන්නවද කියලා. එහෙම බලලා ඉක්මනට ගිහිලා පාත්‍රයට වතුර ටික දාලා මූණටත් වතුර ටිකක් ඉහලා දුවගෙන ගිහිල්ලා දොර වහගත්තා. දැන් අර ස්වාමීන් වහන්සේ මේ පැන් ටික වළඳලා වැඩම කරා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස රැස් කරලා දේශනා කරා මහණෙනි ඉක්මනට මේ ගම අතහැරලා යන්න කි. බොහෝ පිරිසක් අපාගාමී වෙනවා කිව්වා මේ ගමේ. තව ටික වෙලාවක් හරි රැඳුණා. ඉතින් පිරිස ඉක්මනට බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනත් ගමක් හරහා චාරිකාවේ යන්න මාර්ගය වෙනස් කරලා පිටත් වුණා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ බමුණු ඔක්කොම එකතු වුණා. දැන් ප්‍රගති සමාලෝචන රැස්වීමක්. බොහොම සතුටින් කට්ටිය එකතු වෙලා කියන අපිත් පාඩමක් ඉගෙනුවා කිව්වා. අපේ ගෙදරටත් ආවා කිව්වා කීප දෙනෙක්. අපි නම් දුන්නේ නැහැ කිව්වා එක වතුර පොදක්. දැන් ඔහොම කට්ටිය කියාගෙන යනකොට එක බමුණෙක් නැගිටලා කිව්වා මගේ මේ දෑහින් දැක්කා කිව්වා අන්න අර අසවල් ගෙදර අර කාන්තාව වතුර ගිහිල්ලා දීලා එක ස්වාමීන් වහන්සේ නමකට වතුර දෙනවා මන් බලාගෙනයි කිව්ව හිටි. දැන් ඔන්න බ්‍රාහ්මණයන්ගේ නීති බොහොම තදයි අර අරාබිකරී නීති වගේ තිබිලා තිනවා දැඩි නීතියදා. මේ බමුණෝ එකතු වෙලා සම්මත කරා මේ බ්‍රාහ්මණ සංහතියටම කැලලක් නින්දාවක් කරා කිව්ව මේ තැනැත්ති. ඒ නිසා දඬුවමක් හැටියට ගල් ගහලා මරන්න ඕන කියලා ඔන්න සියලු දෙනාම සම්මත කරා. දැන් අර තරුණ කාන්තාව ඇදගෙන ඇවිල්ලා අත් දෙක පිටිපස්සට කරලා බැඳලා දැන් කට්ටියම ගල් ගහලා මරන්න සූදානම් වෙන වෙලාව. මේ වෙලාවේ අර බ්‍රාහ්මණ කාන්තාව දැන් බුදු ගුණ දන්නෙත් නෑ, ධර්මී ගුණ දන්නෙත් නෑ, සංඝ ගුණ දන්නෙත් නෑ, කර්මඵල දන්නෙත් නෑ, මිත්‍යා දෘෂ්ටික කාන්තාව. හැබැයි මේ බමුණු කාන්තාව හිත හදාගත්ත කමක් නෑ මං කරේ යහපත් දෙයක්. මං කරේ හොඳ දෙයක්. පිපාසෙන් කලන්තය හැදිලා වැටිච්ච කෙනෙකුට වතුර ටිකක් දුන්න මාව මරපු දෙන් මං කරේ යහපත් දෙයක් කියලා හිත හදාගත්තා. අර පිරිස ගල් ගහලා මැරුවා නින්දෙන් පිබිදියා වගේ තවතිසා දෙව්ලොව දිව්‍ය විමානයක පහළ වුණා. මේක තියෙන්නේ විමානවත්වයේ තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවිවරුන්ගේ විස්තර අහනවා. පින්වත් දෙවිය මොන වගේ පිනක් කළාද මේ විමානේ පහළ වුණේ? මොන වගේ පින්කම් කළාද මේ තරම් දිව්‍ය සැප සම්පත් ලැබුවේ? ඔය වගේ විස්තර අහගෙන යනකොට පැම් පොකුණු එක්ක විශාල දිව්‍ය මාලිගාවක් පහළ වෙලා දිව්‍ය ලෝකේ. ඒ වෙලාවේ
මේ දිව්‍යාංගනාව දැකලා මොගලන් හාමුදුරන්ට ඇවිල්ලා වඳිනවා වැඳ වෙලාවේ උන්වහන්සේ අහනවා මේ දිව්‍යාංගනාව මේ තරම් ඔබේ මාලිගාව බොහොම ලස්සනයි කියන. බැබලෙනවා කියන. දීප්තිමත් කියන අනික් මාලිගාවන් අභිබවා බබලනවා. පැම් පොකුණු ආදී මැවිලා බොහොම අලංකාරයි කියන. මේ තරම් සැප සම්පත් ඇති දිව්‍ය මාලිගාවක් පහළ වුණේ මොන වගේ පිනක් කරපු නිසාද කියලා අහනවා. අන්න එතකොටයි ওই විස්තරي කියන්නේ අනේ ස්වාමීනි මම එදා දඹදිව තූණ කියලා බමුණු ගමක හිටපු දුප්පත්ම දුප්පත් බ්‍රාහ්මණ කාන්තාවක් කියලා ওই කතාව කියනවා පිපාසෙන් කලන්ත හැදිලා වැටිච්ච ස්වාමීන් වහන්සේ නමකට මං වතුර ටිකක් දුන්නා කියලා මාව ගල් ගහලා මැරුවා කියලා. මම බුදු ගුණ දැනගෙන හිටියෙත් නෑ එදා. ධර්මයේ ගුණ දැනගෙන හිටියෙත් නෑ. සංඝ ගුණ දැනගෙන හිටියෙත් නෑ. හැබැයි මං කරපු යහපත් දේ ගැන මං හිත හදාගත්තා. ඒ පිනෙන් තමයි කිය මරණින් මත්තේ මේ දිව්‍ය ලෝකේ පහළ වුණා. දැන් බලන්න ඔය සිදුවීමෙන් අපිට එකක් පේන. කෙනෙකුට සුගතිය යන උපකාර වෙනවා ධර්මයේ නොදන්නා උනත් හිත හදා ගැනීමේ දක්ෂතාව. දැන් මේ බමුණු කාන්තාව සුගතියේ ගියේ තමන් කරන යහපත් දේ තුල හිත පිහිටවා ගන්න දක්ෂ වෙච්ච නිසා. දැන් නිකන් අපි අවංකව හිතමු සාමාන්‍යයෙන් දෙයක්. අද ඉන්න බණ අහන, භාවනා කරන, පින්කම් කරන, සතර පොයිට සිල් ගන්නවා කියලාත් අපි නිකන් හිතමු. එහෙම ඉන්නම උපාසකම්ම කෙනෙකුට ওই වගේ කරදරයක් වුණා. අවංකව හිතන්නනේ. අද අපේ රටේ එහෙම නීති නෑ. නිකන් අපි හිතමු. මොනවා හරි ඔහොම දෙයක් වෙලා දානියක් දුන්න හරි කියලා ගල් ගහලා මරන්න තීරණය කරා කියලා හිතමු. දැන් බුදු ගුණ දැනගෙන හිටියත් බුදු ගුණ මතක් වෙයිද? ධර්මයේ ගුණ සිහි වෙයිද? කරපු පින සිහි කරගනීද? නෑ. අවංකව ගත්තොත් මැරෙන්නේ එහෙනම් අර හාමුදුරුවන්ට යැදගෙන මැරෙන්නේ. මූට වැටෙන්න තැනක් නැතුවද මගේ ගේ ඉස්සරහම ඇවිල්ලා ඇදගෙන වැටුනේ. ඔන්න අපි දන් දීලා පින්කම් කරලා අපිට වෙච්ච හිනේ කියලා අර හාමුදුරුවන්ට සාහප කරගෙන යැදගෙන එහෙනම් මැරෙන්නේ. එතකොට කෙලින්ම අපායට යන්නේ එතනින්. එතකොට බලන්න සාමාන්‍ය අද එතකොට අපිට පේනවා වර්තමානයේ පින්කම් කරනවා පේනවා. මිනිස්සුන්ගේ සද්ධාව වගේ එකකුත් පේනවා. හැබැයි පොඩ්ඩ වැරදුනා නම් ඒ සද්ධාව සම්පූර්ණයෙන් අනිත් පැත්තට හැරෙනවා. වෛරයකටත් හැරෙනවා. ඒ නිසා මේ දන් දෙනවා මේ බැන බැන යනවා සමහර. මේ පින්කම් කරනවා මේ අනිත් පැත්තට තමන්ගේ පිනටත් එක්ක ගරහන. එතකොට එහෙම වෙලා තියෙන්නේ අපි තුල තියෙන දුර්වලතා නිසා. අපි බණ ඇහුවට ඒක නිකන් ඇසීමක් විතරයි. මේ අහන ධර්මයෙන් අපි අපේ ජීවිතයට ගලපගෙන මේකේ හොඳ නරක තේරුම් අරගෙන අපේ සිතීමේ ක්‍රමය අපි ටිකක්වත් වෙනස් කරගන්නේ නැහැ. අපි නිකන් ඒ වෙලාවට අර සින්දුවක් අහලා රස විඳිනවා වගේ එක්ක බණ අහනවා. එච්චරයි. එක්ක ෂෝක් බණ ටික කියව නැකිට එතනින් ඉවරයි. ඒ ඇරෙන්න අපි ජීවත් වෙන අපේ ජීවන රටාව තුළ අපේ හිතීමේ ක්‍රමය අපි මෛත්‍රී සහගතව හිතන්න, හිත দমনය කරගන්න, හිතේ ඇති වෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් යටපත් කරගන්න, කුසල් මතු කරගන්න. එහෙම සිහියෙන් ඉඳලා සතර සතිපට්ඨාන හිත පිහිටවාගෙන අකුසල් ප්‍රහාණය කළ කුසල් බලවත් කරගන්න වීරියක් අපි පවත්වන්නේ. අන්නේ නිසා ඇසීම් මාත්‍රයක් පමණයි ඒ ඇරෙන් අපිට ප්‍රායෝගිකව ලබන්න තියෙන ප්‍රතිඵල ටික වර්තමානයේ බොහෝ පිරිසකට අහිමි වෙලා තියෙනවා. බුදුරජාන් වහන්සේ පෙන්නනවා මහණෙනි මගේ බුද්ධ ශාසනය කියලා කියන්නේ විශාල අරටුවක් තියෙන මහ විශාල වෘක්ෂයක් නම් කොටසක් එනවා කියනවා ඇවිල්ලා මේ ගහේ පොතු ටික රැහැගෙන යනවා. අපිත් වැඩේ කරගත්තා කියලා යනවා. හැබැයි ගහේ පොත්ත තමයි රැහැගෙන යන්නේ. තව කොටසක් ඇවිල්ලා අතු ටිකක් කඩාගෙන යනවා. අපිත් බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනෙ ගත්තා තමයි කියලා. හැබැයි අරන් ගිහින් තියෙන අතු ටික. තව කොටසක් ඇවිල්ලා මල් ටික ඊළඟට දලු ටික මේවා රැහැගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ ශාසනයේ වටිනාකම දන්න බුද්ධිමත් කෙනා අර කොලාතු වලට රැවටෙන්නෙත් නෑ, මල් වලට රැවටෙන්නෙත් නෑ, ගෙඩි වලට රැවටෙන්නෙත් නෑ, පොත්තට රැවටෙන්නෙත් නෑ, සිවියට අහු වෙන්නෙත් නෑ. ඒ කෙනා වටිනාම දේ තමයි අරටුව කියලා අරටුව හඳුන ගන්න. අරටුව හඳුනගෙන අර සියල්ල තෝරා බේරාගෙන අරටුව රැහැගෙන අරටුව අරගෙන යනවා. අන්න ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනයේ වටිනාකම දන්න කෙනා දක්ෂ වෙන්නට ඕනේ.
අපි අපේ ජීවිතය මේ සතර අපායි වැටි වැටි යන සංසාර දුකින් මුදවාගෙන ධර්ම මාර්ගයේ කරා අරගෙන යෑම තමයි මූලිකම පරමාර්ථය. මේ භයානක සතර අපායේ මුදවලා නිවන කරා ලෝක සත්වයන්ට නිවන් මඟක් පෙන්වලා දෙන්නයි බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ. අන්නේ අර්ථය අපි තේරුම් අරගෙන ඒ මාර්ගයට අපි යම් ප්‍රමාණයකින් හරි බැසගෙන නිවන් මාර්ගයකට අපි බැසගත්තේ නැත්නම් අපිත් අර කොලාතු ටිකක් කඩාගෙන ගිය පොත්ත මේ පතුරු ගහගෙන ගිය මල් ටිකක් කොළ ටිකක් කඩාගෙන ගිහිලා අපිත් වැඩේ කරගත්තා කියලා හිතපු කොටසක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා අපේ ජීවිතයේ තුල අපි ප්‍රායෝගිකව මේ ධර්මයේ ගලප ගන්නට ඕන. බලන්න මේ සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් මෙහෙම. අපිට අද කාලේ කොහොමද අපි සීල් රකින්නේ? අද මේ තියෙන සමාජ ක්‍රමයක් එක්ක බොරුවක් නොකිය ජීවත් වෙන්නේ කොහොමද? එතකොට අපි ඔය විදිහට අපි හිතනවා. හිතලා අපි පස්සේ කරනවා. දැන් බෑ. ඕවා පස්සේ කරන දේවල්. ওই විදිහට අපි හිත ඉන්න පුළුවන්. බලන්න මේවැ ආදීනව එන හැටි ওই പ്രേතවත්වයේ තියෙන විමාන പ്രേතෙක් කියලා പ്രേතෙක් ගැන. මුගලන් හාමුදුරුවෝ උන්වහන්සේ බොහෝම 이르දි බල සම්පන්නයි. දවසක් උන්වහන්සේට මුණ ගැහිනවා പ്രേතෙක්. මේ പ്രേතයා දහවල් කාලේ පුදුම දුකක් විඳිනවා. ඒ പ്രേතයාගේ ශරීරයෙන් විශාල දුර්ගන්ධයක් හමනවා දහවල් කාලේ. අරුණෝදේ වැටෙනකොට තමයි මුළු ශරීරෙම දුර්ගන්ධයක් හමන්නේ. එතකොට කර්මාන් රූපිය මැවෙන බල්ලෝ ඊළඟට හිවල්ලු ගිජුලිහිනියෝ කපුටෝ උක්කුස්සෝ වගේ කර්මාන් රූපිය මැවෙනවා සත්තු. උන් වට කරගෙන මේ ශරීරේ මස් කඩාගෙන කා දානවා. ඒ කොච්චර වට කරගෙන හපාගෙන මස් කා දැම්මත් ආයි පහළ වෙනවා. අර අකුසලයේ ගෙවන්න ආයිමත් ශරීරෙ මැවෙනවා. එතකොට දවල් තිස්සේ විලාප දිදී අර සතුන් වට කරගෙන කා දානකොට පුදුම දුකක් විඳිනවා දවල් තිස්සේ. හැබැයි රාත්‍රී කාලේ අරුණෝදය වැටිලා රාත්‍රී ඉර බැහැගෙන ගිහිල්ලා දැන් උදේ අරුණෝදේ ඉඳන් හවස ඉර බහිනකම්ම ඉරේලිය තියෙන වෙලාවේ දවල් කාලේ ඔය අකුසලයේ විඳවන. රාත්‍රී අඳුර වැටෙනකොට ශරීරේ සම්පූර්ණයෙන්ම බැබලෙන්න පටන් ගන්නවා. රත්තරම් පාටින් බැබලෙනවා. දිව්‍ය වස්ත්‍ර හා සමාන වස්ත්‍රාභරණ පහළ වෙනවා ශරීරයට. විමානයක් මැවෙනවා. ඒ විමානයේ තුල බොහෝම සැපසේ දෙවි කෙනෙක් සැප විඳින්නේ යම්සේද ඒ වගේ බොහෝම සැපසේ හිතන විදිහේ කැමැති ප්‍රියමනාප ආහාර පාන වස්ත්‍රාභරණ පළතුරු මේ සියල්ල පහළ වෙනවා. ඒවා භුක්ති විඳිමින් බොහෝම සැපසේ දෙවි කෙනෙක් වගේ රාත්‍රී කාලේ අර විමානේ ඉන්නවා. උදේ අරුණෝදේ වැටෙනකොටම ආයෙමත් අමනුස්සෙක් හැටියට ශරීරය වෙනස් වෙලා අර වගේ දුකක් විඳිනවා. එතකොට බලන්න පුදුම ප්‍රේතී. රාත්‍රී කාලේට දෙවි කෙනෙක් වගේ සැප විඳිනවා. දවල් කාලේ පුරාම දුක් විඳිනවා. අකුසල විපාකයක් ගෙවනවා. මුගලන් හාමුදුරුවන්ට මේ ප්‍රේතය දැකලා උන්වහන්සේ අහනවා ප්‍රේතය නුඹේ ශරීරය දහවල් කාලේ ඊටාම දුඟදක් හමනවා. සතුන් වට කරගෙන කා දානවා. මොන වගේ අකුසල විපාකයක්ද ඒ ගෙවන්නේ? රාත්‍රී කාලේ මේ වගේ දෙවි කෙනෙක් වගේ සැප විඳින්නේ මොන වගේ පිනක් නිසාද එහෙම වුනේ? එතකොට කියනවා අනේ ස්වාමීනි ඒ කාලේ මං දඩේමේ ගිහිලා ජීවත් වෙච්ච වැද්දෙක් කිය. දඩයන් කරගෙන ජීවත් වෙච්ච මිනිස්සෙක්. ඉස්සර කලින් ජීවිතේ. මගේ හිතවත් යහළුවෙක් හිටියා කියන කල්යාණ මිත්‍රෙක්. ඔහු බොහෝම සීලවන්ත කෙනෙක්. මේ කල්යාණ මිත්‍ර කෙනා මට නිතර කියනවා යහළුවෝ ඔය පව්කම් කරන්න එපා. ඔබ ප්‍රාණඝාතය දෙන්න එපා. ඔබ මේ වගේ පව්කාර ජීවිතයක් ගත කරන්න එපා. ඔබ සිල් රකින්න කියලා හැමදාම මට කියනවා. ස්වාමිනී ඒ කාලේ ඉතින් මං අද කාලේ සිල් රකින්න බෑ. අපි කොහොමද සිල් රැකලා ජීවත් වෙන්නේ? හොඳින් හරි නරකින් හරි තමයි අපේ ජීවිතේ ගැට ගහ ගන්න තියෙන්නේ කිය මං සිල් රැක්කේ නැtei කියනවා. හැබැයි ස්වාමිනී අන්තිමට ඔහු මාව පොරොන්දු කරගත්තා කියනවා අඩුගානේ දවසේ එක වේලාවක්වත් උදේටයි දවල්ටයි රැටයි රෑ එළි වෙනකම්ම දඩේමේ යන්නේ නැතුව අඩුගානේ ඉස්සරලා රාත්‍රී කාලේවත් සිල් රැකපන් කියලා පොරොන්දුවක් ගත්තා කියන. ඒ නිසා මං දවල් කාලේ විතරක් දඩේමේ ගිහිල්ලා
අර යහළු වගේ කීම නිසා රාත්‍රී කාලේ සිල් සමාදන් වුණා කිය. රාත්‍රී දඩේමේ යන්නේක පව් කරන එක නවත්තලා රාත්‍රී කාලේ විතරක් මං ගුණධර්ම රකින්න පටන් ගත්තා. රැයට සිල් රකින්නවා. දවල් වෙනකොට අර ආයුධ ටික අරගෙන දඩේමේ යනවා. ගිහිල්ලා දවල් කාලේ පුරාම පව්කම් කරලා ඇවිල්ලා රැයට පන්සිල් ගන්නවා. අරගෙන රැයට සිල් රකින්න. දැන් කොහොම සිල් රකින්න ආයෙත් ඉන්නවා සාමාන්‍ය. රැයට ඉතින් කොහොම සිල් ටික රැකෙනවන්නේ නිදාගත්තට පස්සේ. එතකොට පන්සිල් අරන් නිදා ගන්න. එහෙම සිල් රැකෙනවා එතකොට කොහොමත්. එතකොට ඒකේ ආනිසංශයක් තියෙනව නැත්තේ නෑ. එතකොට අපිට පේනවා අර බමුණා උවමනාවෙන්ම රාත්‍රී කාලේ සිල් සමාදන් වෙලා අදිෂ්ඨාන කරගත්තා ඉදා ඒ වැද්දා මම රාත්‍රී කාලේ නම් මේ ශික්ෂාපද පහම රකින්න. බොහොම අදිෂ්ඨානෙන් සිල් රැකගෙන ඉන්නවා. උදේ වෙනකොට එළිය වැටුණාට පස්සේ කල්පනා කරනවා නෑ ඉතින් මං ජීවත් වෙන්නේ කොහොමද? දරුවෝ පෝෂණය කරන්න ඕන මේක තමයි මං දන්න රස්සාව කියලා ආයුධ ටික අරගෙන යනවා දඩියමින්. රැයට ඇවිල්ලා සිල් රැක්ක. ස්වාමීනි ඔන්න ඔහොම තමයි කියන මං ජීවත් උනේ. එහෙම ඉඳලා මරණයටපත් වෙලා තමයි කියනවා මම මේ වගේ ආත්මයක් ඇතුව ඉපදුනේ. එතකොට රාත්‍රී කාලේ සිල් රැකපු නිසා රාත්‍රී කාලේ දෙවි කෙනෙක් වගේ විමානයක් පහළ වෙලා සැප විඳිනවා. දවල් කාලේ පුරාම දඩේමේ යමින් සතුම් මරමින් අකුසල් දහම් රැස් කරගත් එකේ විපාකෙන් දහවල් කාලේ පුදුම දුකක් විඳින ප්‍රේතෙක් බවට දහවල් ශරීරෙපත් වෙනවා. එතකොට බලන්න මේ කරන කර්මයන්ගේ විපාක තමන් කරායින ආකාරය. ඒ නිසා පීතවත්තු විමානවත්තු දිහා බලනකොට අපිට පේනවා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. යම් කර්මයක් කරගත්තොත් අපි යහපත් කුසලයක් පිනක් තස්ස දායාදෝ. ඒකේ යහපත් විපාකත් අපි කරාම කැරකිලා එනවා. යං කම්මං කරිස්සාමි පාපකං වා පාපී අකුසල කර්මයක් අපි රැස් කරොත් අපි කරන දේ අයහපත් නම් අකුසලයක් නම් තස්ස දායාදෝ. අකුසල විපාකේ තමයි දෑවැද්ද හැටියට අපිට ලැබෙන්නේ. බොහොම දුකසේ හැඬු කඳුලින් ඊවැ විපාක අපිට සසරේ විදෝ යන්න වෙනවා. අන්න ඒ නිසා මේ කර්මයේ ස්වභාවය දකින්න කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අප්‍රමාදීව සබ්බ පාපස්සකරන. පාපී අකුසලෙන් වලකින්නම උත්සාහ ගන්න කියන කර්මයේ ස්වභාවය දකින්න කෙනා. අප්‍රමාදීව කුසලස් උපසම්පදා. අකුසලෙන් වලකිනවා විතරක් නෙමෙයි කුසල් පැත්ත දියුණු කරගන්න අප්‍රමාදීව මහන්සියක් ගන්න කියන. සචිත්ත පරියෝදප්පණං තමන්ගේ හිතත් අප්‍රමාදීව දමනය කරගන්න. හිත දමනය කරනවා. සමත විදර්ශනා භාවනාව ඔස්සේ හිතේ දමනයක් ඇති කරගන්න. අන්න එහෙම උත්සාහයක් ගන්න කියන. ඒතම් බුද්ධානුශාසන. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. එතකොට ඔන්න ඔය අනුශාසනා ඔස්සේ අපේ හිත අපි දියුණු කරගත්තේ නැත්නම් අපි මේ රැස් වෙන අකුසල් තුල මොකද අපේ හිත දැන් අපේ හිත නිවන් මාර්ගයට සකස් වෙච්ච විඥානයක් හිතක් නෙමෙයි අපිට තියෙන්නේ. අපි දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයන්න බැරි සසර ගමනක මේ ඉන්නේ. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ කියන අනවරාග්‍රයි කියන. ඒ වගේ අනවරාග්‍රෝ සංසාර ගමනක කෙලවරක් හොයන්න බැරි සසර ගමනක අපි ඇවිල්ලා තියෙන්නේ අපායේ වැටි සතර අපායේ මහගෙදර වගේ කියන. එතකොට අපායගාමි මනසක් අපායගාමී සිතුවිලි ඇති විඥානයක් තමයි අපිට තියෙන්නේ. ඒ චිත්ත පරම්පරාව තමයි සසරේ අපිව මේ දිගට අරගෙන ඇවිල්ලා තියෙන අපායේ වැටි. එතකොට අපේ හිත තුල රාග, දේශ, මෝහ කියන අකුසල මූලයන් හිත ඇතුලේ තියෙනවා. අපි බණ අහනකොට ඒවා යටපත් වෙලා තිබුණට අලු යට ගිනි පොකුරු වගේ සැනින් මතුවෙන්න පුළුවන්. එක අරමුණක් ඇති කෙනෙකුට ද්වේෂය ඇති වෙන අරමුණක් දැක්ක සැනින් හිත අභ්‍යන්තරයේ තියෙන පටිඝානුසේ මතුවෙලා එන. රාග සහිත අරමුණක් දැක්ක සැනින් රාගානුසේ මතුවෙන. අනිත් හැම වෙලාවෙම අවිජ්ජානුසයත් එක්ක තමයි අපි ජීවත්. එතකොට මේ අනුසය ධර්ම කෙලෙස් හිත අභ්‍යන්තරේ තියෙනවා. ඒ නිසා හිතේ ස්වභාවය හැම වෙලාවෙම අකුසලයට නැඹුරු වෙන හිතක්. හැම වෙලාවෙම අකුසලයට පුරුදු වෙච්ච හිත අකුසලයේ පැත්තට තමයි හිත අදින්නේ. එහෙම හිතක් ධර්මයට යොමු කරනවා කියන එක සසර ටික ටික පුරුදු කරලා හදා ගන්න ඕනේ දෙයක්.
ඒ නිසායි පාරමී ධර්ම කියන්නේ. සසරි දන් දීලා පුරුදු කරගත්ත කෙනා තමයි ත්‍යාග සම්පත්තිය වඩාගන්නේ. සසරි සීල් රැකලා සීලාදී ගුණධර්ම අමාරුවෙන් උනත් පුරුදු කරගත්ත කෙනාට තමයි සීල් රකින්න හිතක් නැමෙන්නේ. ඊළඟට කාමයන් අතහැරීම සසරි පුරුදු කරගත්ත කෙනාට තමයි නෛෂ්ක්‍රම්‍ය වඩා ගන්න හිතක් නැඹුරු වෙන්නේ. ඒ නිසා සසර පුරුද්දක් මත තමයි කෙනෙක් ධර්ම මාර්ගයේ පැත්තට යොමු වෙන්නේ. ඒ නිසා දැන් බලන්න මේ සංසාරී ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ මුළු දඹදිව් තලයේම තියෙන ගස් වර්ග දැව වර්ග ඔක්කොම කපලා කෙනෙක් උපමාවක් කියනවා. අඟල් 4 කෑලි වලට පළලා පොඩි කෑලි හදා. අපි නිකන් හිතමු පැන්සල් වගේ ප්‍රමාණයට නිකන් අඟල් 4කට පළලා හදාගත්තා කියලා. ඉතින් අපිට තේරෙන්නේ මුළු ඉන්දියාවෙම ගස් කපනවා නම් කොච්චරද කියලා. මේ උපමාවක්. එහෙම කපලා හදාගෙන එක කෑල්ල කෙනෙක් අයින් කරනවා. මේ මගේ අම්මා. ඔන්න කෑල්ලක් අයින් කරා. දැන් අපි අම්මව දන්න ඕනේ. අපිට අම්මා මතකයි. ඊළඟ කෑල්ල අයින් කරනවා මේ අම්මගේ අම්මා. ඒ ආච්චිවත් මතක ඇතිනේ. සමහරෙකුට ආච්චිත් මතකයි. ඊළඟට අයින් කරනවා මේ ඒ ආච්චිගේ අම්මා. එයාටත් අම්මා කෙනෙක් හිටියානේ. තමයිට මතක නැතුව ඇති. හැබැයි ඒ අම්මලාගෙන් ආච්චිලාගෙන් ඇහුවනම් එයාලා දන්නවා. එතකොට තව කෑල්ලක් අයින් කරනවා මේ ඒ අම්මගේ අම්මා. එතකොට ඔහොම කෙරවලක් අයින් කර ගිය බුදුරජාණන් වහන්සේ වදාළ අර මුළු දඹදිවම තියෙන දැව දඬු අවසන් වෙනවා කියන. අම්මලාගේ කෙලවරක් හොයාගන්න බෑ කියන. ඇයි මොකද කවුරුත් මේ ඕපපාතිකව පහළ වෙච්ච අය නෙමෙයිනේ. කොහේ හරි අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා උපදින්නෙත් කවුරු හරි තවත් අම්මා කෙනෙක් තුලින්. එතකොට ඔහොම කෙලවරට ගියාම කෙලවරක් හොයාගන්න බෑ කියන මේ සසර ගමන. එතකොට ඒ නිසා තමයි බිම්බිසාර රජුරුවන්ගේ කල්ප 92කට පෙර නෑදෑ පිරිසක් පින් ගන්න බලාගෙන හිටියේ. ඥාති ප්‍රේතයෝ ටික. බුද්ධාංකුර 4ක් තිස්සේ පින් ගන්න බැරුව අපායේ දුක් විඳලා බිම්බිසාර රජුරුවන්ගෙන් පින් ගන්න බලාගෙන හිටියා. ඥාතිකම තියන්නේ කල්ප 92ක් ඈතට යනෝ නෑදෑකම. එතකොට බලන්න අපිට පේනවා අපි මේ දීර්ඝ සසර ගමන දිහා බලනකොට සංසාරේ නිසයි බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුක්තේ පෙන්වන්නේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති කිය. පටන් ගත්ත කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි කියන සසර ගමන. අවිද්‍යාවෙන් වැහිලා ගිය අවිජ්ජා නීවරණානම් තණ්හා සංයෝජනානම් තණ්හාවෙන් බැඳිච්ච මේ සත්‍යයන්ගේ සසර ගමනේ කෙලවරක් දකින්න බෑ කියන. එතකොට මේ දීර්ඝ සංසාර ගමන තුල අවිද්‍යාවත් තණ්හාවත් නිසා ඉපදී ආපු මේ සංසාර ගමනේ අපේ හිත, අපේ විඥානය, අපේ මනස සකස් වෙලා තියෙන අපායගාමී හිතක්. හැබැයි මොකක් හෝ පෙරපිනක් නිසා මහා පොළොවේ පස්තරන් අපායගාමීව දුක් විඳ යන සත්ත්ව පිරිසක් අතරින් අපි මනුස්ස ලෝකයකට ඇතුල් වුණා. බුදුරජාණන් වහන්සේ උපමාවට පෙන්නන්නේ මහා පොළොවේ පස් ටිකක් නියසිලට අරගෙන පෙන්නන. මහණෙනි අපායගත සත්‍යයන් අතරින් මනුස්ස ලෝකෙට ඉන්නේ මෙන්න මෙච්චරයි කියන නියසිලට ගත්ත පස් ටිකක් වගේ ස්වල්පය. එතකොට අද වෙනකොට අපි මේ මනුස්ස ජීවිතේ ලබා ගත්තා. නියසිලට ඒ ඛණ්ඩායමට කොහොම හරි රිංග ගත්තා. හැබැයි ලෝකේ මනුස්ස ජීවිත ලබලා ඉන්නවද කෝටි 700ක් විතර. ඒ අය අතරින් බණ පදයක් ඇහෙන්නේ කීයෙන් කී දෙනාටද? මෙලොව පරලොව ගැන විශ්වාසයක් තියෙන්නේ කීයෙන් කී දෙනෙකුටද? පින ගැන, පව ගැන, කර්මය ගැන දන්නේ කීයෙන් කී දෙනාද? බුදු ගුණයක් දන්නේ කීයෙන් කී දෙනාද? එතකොට අපිට පේනවා ලෝකේ කෝටි 700ක් හිටියත් බණ පදයක් අහන්න පිනක් තියෙන ඊටාම සුළු පිරිසකට විතරයි. එතකොට අන්නේ පින කොහේ හිටියත් ඔබට මතුවලා තියෙනවා. ඒ නිසා පින්වතුනි දැන් බලන්න ලංකාව දිහාම ලංකාවේ කෝටි 2කට ආසන්න පිරිසක් ඉන්නවා. ඒ අතරිනුත් උතුරු නැගෙනහිර දිහා ගත්තාම කෝටි ලක්ෂ ගාණක් ඉන්නවා. එක බණ පදයක් අහන්න පිනක් නැහැ. මේ ධර්මයේ කතා කරන රටේ. ඒ නිසා හිතන්න අපිට මේ ලැබිච්ච අවස්ථාව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පතිරූප දේශයක්. පතිරූප දේශ වාසෝච. සුදුසු ප්‍රදේශයක උපදින්නේ පිනක් නිසා. පුබ්බේච කත පුඤ්ඤතා.
පෙර කරපු පිනක් නිසා තමයි බණක් අහන්න හම්බෙන්නේ. සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්නේ. ඒ පින සියල්ල මතුවෙච්ච වෙලාවක් මේ. අන්නේ වෙලාවේ ධර්මීය දියුණු කරන්න නම් මෙන්න මේ අංග ටික ජීවිතේ ඇති වෙන්නට ඕන. බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේවා සෝතාපට්ටි අංග හැටියට පෙන්නනවා ධර්මාවබෝධය කරා යන්න නම් අපි තුල ඇති කරගත යුතු කරුණු. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් තුල තියෙන්න ඕන කියනවා කල්යාණ මිත්‍ර ඇසුරක්. කල්යාණ මිත්‍ර ඇසුර කියන්නේ ධර්මයේ කියලා දෙන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ඒ ධර්මයේ දේශනා කරන කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර. ධර්මයේ තුලින් හරි ඒ ඇසුර ලබනවා. දැන් අපි අද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තිබුණත් උන්වහන්සේගේ බුද්ධ වචන නෙමෙයි අහන්නේ. එතකොට උන්වහන්සේගේ ඇසුර තමයි මේ ලබන්නේ. එතකොට ඒ විදිහට ඒ ධර්මයේ ශ්‍රාවකයන්ගේ දේශනා ඇසුරෙන් අපි කල්යාණ මිත්‍ර ඇසුර ලබනවා. කල්යාණ මිත්‍රයන් නිසා පිට ලැබෙනවා සද්ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. ඔය දෙක තමයි පිටින් ලැබෙන කරුණු දෙක. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණා දෙකම බාහිරින් ලැබිය යුතුයි කියන. කල්යාණ මිත්‍ර සේවනය බාහිරින් ලැබෙන දෙයක්. සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ බාහිරින්. එතකොට පිටින් ලැබෙන කරුණු දෙකම අද ලැබෙන කාලය. තමන් තුල ඇති කරගන්න ඕනේ ධර්මයේ දියුණු කරගන්න නම් යෝනිසෝ මනසිකාරය. ඒ තමයි පළවෙනි මේක. අහන ධර්මයේ ඇසූ ධර්මයේ නුවණින් විමසීමේ දක්ෂතාවය. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. අහන ධර්මයේ නුවණින් හිතන්න ඕන. දැන් අපි හිතමු මෙහෙම. අපි ඇහුවා ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. මනස අනිත්‍යයි කියලා ඔන්න බණක් අහලා තියෙනවා. බුදුරජාන් වහන්සේ අපි හිතමු පුංචි රාහුල හාමුදුරන්ටත් ඔය අනිත්‍ය ගැන දේශනාවක් කරා. රාහුල වාද සූත්‍රය. අපි ওই දේශනාව ඇහුවා කියලා. අන්න බුදු කෙනෙකුගේ බුද්ධ වචනයක් කල්යාණ මිත්‍ර ඇසුර නිසා සද්ධර්ම ශ්‍රවණය අපි ලැබුවා. දැන් බාහිරින් අපි මේ දේශනාව අහගත්තා. දැන් අපි මේක බොහොම සද්ධාවෙන් මතක තියාගෙන ධාරණය කරගෙන ඉන්නවා. දැන් අපිට තියෙන්නේ තාම දැනුමක්. අපි අහලා ඇති කරගත්ත දහම් දැනුම තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? යෝනිසෝ මනසිකාරය යෙදෙනවා කියන්නේ ඒ දැනුම අපේ ජීවිතයට ගලපනවා. කොහොමද අපි ගලපන්නේ? අපි හොඳට මානසිකාර කරන නුවණින් විමසන මේ ධර්මයේ ඕපනයිකයි. ඒ කියන්නේ තමා තුලින් බැලිය යුතුයි කියන ඕපනයිකයි. අපි විමසලා බලනවා ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද? දැන් අපි අහලා තියෙනවා මේ ඇස අනිත්‍යයි කියලා ධර්මයෙන් අහපු දේ තමා තුලට ගලපලා බලනවා ඇත්තටම මගේ ඇහත් අනිත්‍ය වූ ධර්මතාවයකින් යුක්ත දෙයක්. අන්න විමසලා බලනකොට ධර්මයේ ඔස්සේම බලනකොට පේනවා මේ ඇහැ ඇදිලා තියෙන්නේ නාම රූපයෙන් හටගත් ආයතනය. නාම රූප පත්‍ය සලආයතන. තමන්ගේ ඇහැ තුලක් තියෙනවා පස් වෙලා යන පඨවි. දිය වෙලා වැగిරිලා යන ආපෝ. උණුසුම. හමාගෙන යන වායු ධාතු කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ඇසක් තියෙන තමන්ට. එහෙනම් මගේ ඇහැට ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. මගේ ඇහත් වයසට යනවා, ජරාවටපත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙනවා, මැරි යන ඇසක්. එහෙමනම් ඇත්තටම මගේ ඇහැ අනිත්‍යයි නේද කියලා අන්න හේතුඵල හැටියට විමසනවා. අර ධර්මයේ අහලා මතක තියාගත්ත දැනුම දැන් මොකද කරන්නේ? Tamanට ගලපලා ඇත්තටම මගේ ඇහත් අනිත්‍යද කියලා අනිත්‍ය වශයෙන් විමසලා බලාගෙන යනකොට Tamanට වැටහෙනවා මගේ ඇහත් ඒ අනිත්‍ය ධර්මතාවයෙන් යුක්තයි කියලා තමා තුලින් Tamanට වැටහෙන්න ගන්න. ඊළඟට ওই විදිහට කන ගැන, නාසය ගැන, දිව ගැන, ශරීරය ගැන, මනස ගැන මේ ආයතන හයේම හටගන්න පංච උපාදානස්කන්ධයන් ගැනම විමසනවා. තමා තුලින් ගලප බලන. එහෙම බලනකොට මේ ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි කියලා Tamanට වැටහෙන්න ගන්න. අන්නේ වැටහීම තුල දැන් Tamanට තේරෙනවා වෙනදා කලින් පිළිගත්තේ අහපු නිසා. උන් බණක් ඇහුවා මෙහෙම දේශනාවක තිබ්බා ඒ නිසා අනිත්‍යයි කියලා ඒක විශ්වාස කරා. දැන් නුවණින් විමසලා භාවනා කරන්න දැන් Taman පිළිගන්නේ අර අහපු දෙයට වඩා දැන් ප්‍රත්‍යක්ෂයෙන්ම විමසලා Tamanට තේරුමක් තියෙනවා ඇත්ත තමයි මේක. තමා තුලින්ම Tamanට තේරෙනවා ඇත්ත නෙන්නම් මේක. මගේ ඇහැ අනිත්‍යයි.
මේක දුකක්, මේක ලෙඩ වෙන දෙයක්, මේක ජරාවටපත් වෙන දෙයක්, මේක කුණු වෙලා යන දෙයක්. මේ ඇස කන නාසය දියකය මනස කියන ආයතන හයත් ඒ තුල හටගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි කියලා විමසන්න තමා තුලින් වැටහෙනවා. අන්නේ වැටහීමට තමයි ප්‍රඥාව කියන්නේ. අන්නේ වැටහීම දියුණු කරන්න තමයි ප්‍රඥාව දියුණු වෙලා ප්‍රඥාව තුලින් තමන්ගේ හිත තුල තියෙන අර අවිද්‍යාවෙන් දකින වැරදි දැක්ම අවිද්‍යාව නිසා අපිට පේන්නේ වැරදි විදියට. ඒක දකින්න මෙහෙමයි කියන. අනිත්‍යේ නිච්ච සංඤ්ඤ. අනිත්‍ය උදේ හැබැයි අපි නිට්ටයයි වගේ දැක්මකින් වැරදි විදියට අපි තේරුම් ගන්නවා. අවිද්‍යාව නිසා. දුක්ඛේ සුඛ සංඤ්ඤ. ඇත්තටම යථාර්ථයෙන් ගත්තොත් දුකක් හැබැයි අපි ඒ තුල සැපයක් තියෙනවා වගේ බැඳිලා යනවා අවිද්‍යාව නිසා. අසුභේ සුභ සංඥා. අසුභ දේ සුභ වශයෙන් අපි පිළිගන්න. අනාත්ම දේ තුල ආත්මයක් මට ඕන විදියට පවත්වන්න පුළුවන්. මේවා මගේ දේවල්. එහෙම කොින්නේ කොහොමද මේ මගේ දේනේ කියලා අන්න මම මගේ කියලා මට ඕන විදියට පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටියක් තුල බැඳිලා යනවා. එතකොට නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියලා තිබ්බ වැරදි දෘෂ්ටි සියල්ල ටික ටික තමන් තුලින්ම නැතුව යනවා. තමන්ට මේ ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි දුකයි වෙනස් වෙන දෙයක්. මේක අසුබ දෙයක් පිළිකුල් දෙයක් තමන්ට ඕන විදිහට තියාගන්න බැරි දෙයක් කියලා මේවැ යථාර්ථය දකින්නකොට. අන්නේ යථාර්ථය දකින්න අපි විමසන්න ඕන ක්‍රමයට කියනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. නුවණින් ධර්මයේ තියෙන දේ තමා තුලින් ගලපලා ධර්මානුකූලව විමසලා බලන. ඒ ධර්මය අවබෝධ වෙන්න නම් අපි අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. ධර්මයට අනුකූල ප්‍රතිපදාවක් තුල ඉන්නට. ඔන්න ඔය කරුණු දෙක ධර්මය අවබෝධ කරන්න නම් තමා තුල ඇති වෙන්න ඕන. යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධර්මයට අනුකූලව ජීවත් වීම. ඒක පිටින් කෙනෙකුට ඇති කරන්න බෑ. බලෙන් ඇති කරවන්නත් බෑ. මේක කරපම් මෙහෙම ඉඳපන් කියලා නීති දාලා කරවන්නත් බෑ. ඒක තමන්ගේ අවශ්‍යතාවයේ, තමන්ගේ උවමනාව, තමන්ගේ හිතීමේ දක්ෂතාවයේ මත තමයි තමන් ඒ ධර්මයේ තමන්ට ගලපලා වටහා ගන්න. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ප්‍රඥාවන්ත කෙනා තම නැනපමණින් මේ ධර්මයේ තමා තුලින් විමසලා වටහා ගන්න. ඒ නිසා ප්‍රඥාව දියුණුම කෙනා ඒක විමසනකොට ඒ ජීවිතේම කෙලෙසුන්ගෙන් මිදලා එක්ක රහත් වෙනවා. ඊට අඩු මට්ටමින් තියෙන කෙනා විමසගෙන ගිහිලා අනාගාමී ඵලයටපත් වෙනවා. ඊටත් අඩු මට්ටමින් තියෙන කෙනා විමසලා සකදාගාමී. ඊටත් අඩු මට්ටමින් නුවණ යොමු කරන කෙනා අඩුගානේ සෝවාන්වත් වෙනවා. තවත් අඩු මට්ටමින් විමසන කෙනා අඩුගානේ සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමටපත් වෙනවා. එහෙම ධර්මයේ විමසලා තේරුම් ගන්න බැරි වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ධර්මය අවබෝධ කරගන්න බැරි පුද්ගලයෝ ඉන්නවා. ඒ අය ගැන ධර්මයේ පෙන්වන්නේ දුප්පඤ්ඤෝ හෝති ජලෝ ඒලමූගෝ කිය. දුප්පඤ්ඤෝ උපතින්ම නුවණ අඩුයි කියන දුෂ්ප්‍රඥයි. ජලෝ කියන්නේ කෙලතොළු ඒලමූගෝ කෙල පෙරාගත් අර මන්ද බුද්ධික කියන මට්ටම මේ විස්තර කරා. එතකොට ඒ මට්ටමේ කෙනෙකුට තමයි කියන මේ ධර්මයේ තේරුම් ගන්න බැරි. දැන් අපිට වෙලා තියෙන තේරුම් ගන්නත් පුළුවන් නුවණක් තියෙනවා. හැබැයි අපි මේක කිරීම පිණිස නුවණ වීරිය යොදවලා නැහැ. අන්න ඒ නිසයි තේරුම් ගන්න නැතුව මැරිලා යනවා. ඒ නිසා මේ ධර්මයේ තමා තුළට ගලපාගෙන තමා තුළින් දකින්න නම් බලන්න නම් ආතාපි සම්පජානෝ සතිමා ඒ කරුණ තුනයි අපි තුල බලවත් වෙන්න ඕන. කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕන. භාවනාව කරන්න ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදෙන්න අහන ධර්මයේ නුවණින් විමසන්න යෝනිසෝ මනසිකාරය යෙදෙන්න භාවනා කරන්න වීරියක් අවශ්‍යයි. ආතාපි කියන්නේ ඒ වීරියට. සම්පජානෝ කියන්නේ නුවණක් තියෙන. නුවණින් තමයි ගලප මේක තේරුම් ගන්නේ වටහා ගන්නේ මොන හේතුවක් නිසාද මේක අනිත්‍ය වෙන්නේ. කොහොමද මගේ ඇහැ අනිත්‍ය වෙන්නේ කියලා හේතුඵල වශයෙන් ගලපලා වටහා ගන්නේ සම්පජාන නුවණින්. සතිමා කියන්නේ හොඳ සිහියක් තියෙන්න ඕන. අන්නේ සිහිය නුවණ වීරිය තියෙන කෙනා තමයි ධර්මයේ තමා තුලින් ගලපාගෙන අවබෝධ කරගන්න කෙනා. අන්න ඒ නිසා අපි කාටත් ධර්මයේ දියුණු කරගන්න පුළුවන්. එහෙම පුළුවන්කම තිබුණත් අපි බොහෝ පිරිසක් ධර්මයෙන් ප්‍රයෝජනයක් නොගෙන මැරෙනවා නම් මැරෙන්නේ අර තමා තුල තියෙන දක්ෂතා දෙක නැති නිසා. අහන ධර්මයට අනුව
නුවණින් විමසමින් භාවනා කිරීමේ යෝනිසෝ මනසිකාරයේ යෙදීමේ දක්ෂතාවය අපි ඇති කරගෙන නැහැ. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාවක අපි යෙදෙන්නේ නැහැ. ඔන්න ඔය කරුණු දෙක තිබුණා නම් වීරිය නුවණ සිහිය යොදවලා යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාවත් අපි ඇති කරගත්තා නම් අපිට මේ ජීවිතයේ ධර්මය යම් මට්ටමින් හරි අපේ නුවණේ ප්‍රමාණයට වටහාගෙන අපායගාමී මාර්ගයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. අර මහා අරටුවෙන් අපිට යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි පින් දහම් කරනවා, අපි දන් දෙනවා වෙන්න පුළුවන්, පින් කරනවා වෙන්න පුළුවන්, බණ අහනවා වෙන්න පුළුවන්. ඒ සියල්ලෙන් පින් රැස් වෙනවා. හැබැයි ඒ පින විතරක් අපි ඒ රැස් කරගන්න පිනම යොදවාගෙන අපි කුසලයට නැඹුරු කරගන්නට ඕන. පින කුසලයට හරව ගන්න ඕන. එතකොට පිනම තමයි කුසලයට අපිව අරගෙන යන්නේ. ඒ පිනෙන් තමයි කුසල් වැඩෙන මාර්ගයකට අපි යොදවන්නේ. අන්න ඒ නිසා පින් දහම් රැස් කරගන්න ගමන් හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරමින් තමන් යොමු වෙන්නට ඕන මේ කරන සියලු පිනෙන් මට ධර්මාවබෝධයම ලැබේවා. නිවන් අවබෝධයේ පිණිසම මේ පින මට උපකාර වේවා, පාරමිතාවක් වේවා. ආර්ය සත්‍ය අවබෝධයට මට මේ කරන පින් උපකාර වේවා කියන චේතනාවෙන් අපි කටයුතු කරනවා නම් අන්න අපිට අපි රැස් කරන පින ධර්මාවබෝධයේ අංගයක් හැටියට ජීවිතේ රැස් කරගෙන නිවනට යන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ තනමල්විල ප්‍රදේශයේ එච්.ටී. චාන්දනී මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා එකමුතු වෙලා තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ. මේ අයගේ මූලිකම අරමුණු අතර තියෙන තනමල්විල දිසාරෝහලේ සේවය කළ පරලෝ සැපත් විශ්‍රාමලත් වෛද්‍ය ලයිනල් සරත් හල්පේගම මහතාගේ 59 වෙනි ජන්මදිනයේ නිමිති කරගෙන මේ මහතාගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදේවා, උතුම් නිවනටමපත් වේවා කියන ප්‍රාර්ථනෙන් ඒ බිරිඳ ඒ වගේම දරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනා බොහොම මෛත්‍රී සහගත සිතෙන් පින් අනුමෝදන් කිරීමේ චේතනාවෙන් තමයි මේ ධර්ම දානමේ මහා පින්කම සිදු කරන්නේ. ඒ වගේම තමන් නමින් වර්ග પરම්පරාගත මිය පරලෝකීය පරලෝ සැපත් පියාණන් දෙපළවන එච්.ටී. ජිනදාස ලියන මහතාටත් එච්.ජී. ජේමිස් අප්පුහාමි මහතාටත් සහෝදරයා වන එච්.ජී. ධර්මදාස මහතාටත් මේ පින්වතුන් නමින් වර්ග પરම්පරාගත මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු අතර තියෙනවා. එහෙමනම් කල්පනා කරගන්න වර්ග પરම්පරාගත සියලු ඥාතීන් මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කර ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම මේ රැස් කරගත් සියලුම පුණ්‍යස්කන්ධයෙන් ගරුතර ස්වාමින් වහන්සේටත් බෞද්ධ ආමාදිජාලයේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල දමනාහිමි පාණන් වහන්සේටත් සුජීවත්ව සිටින මේ පින්වතුන්ගේ මව්වරුන් දෙදෙනා ඇතුළු සියලුම සහෝදර සහෝදරියන්ටත් පවුලේ හැම දෙනාටමත් අධ්‍යාපනය හදාරන සියලු දරු දැරියන්ටත් පින්කමට සහභාගී වෙච්ච පවුල්වල සියලු දෙනාටමත් මේ සියලු පිනෙන් හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා. උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ හැම දිනාටම මේ සියලු පිනම උපකාර වේවා 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 කියන ප්‍රාර්ථනාව මේ අය තුල තියෙනවා. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ධර්ම දානමේ පිනෙන් ඔබ සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ඒ උතුම් වූ සාධර්ම දේශනාව සිදු කොට වදාළ පූජ්‍යපාද ගලිගම්වේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේට
අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමා සිටිමු. ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තව බොහෝ කල් සිදු කරන්නට අවැසි ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනාව මෙතකින් අවසන් වනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්දකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධයා ගුවන්විදුලි ධර්මදේශනාව